Good evening to you. Nalla Malay Vandanam. Subha Sandhyaවක් වේවා. දැන් අපි කියවන්නේ අපි අද බලන්න යන්නේ youth and beauty. අපි බලන්න යන්නේ තාරුණ්‍යය සහ අලංකාරය. Are you interpreting? Are you interpreting? අපි අද බලන්න යන්නේ තාරුණ්‍යය සහ අලංකාරය. ඉතින් දැන් අපිට මේකෙන් පදයක් ගන්න යනවා අපි දාවිද් කියලා තරුණයෙක් හිටියා. එයාගේ තාත්තගේ 8 වෙනි පුතා. ඒ විතරක් නෙමෙයි. Are you interpreting? එයාගේ තාත්තගේ 8 වෙනි පුතා එයා තාත්තගේ නගරේ මේයර් වගේ. ඒ කාලේ මේයර් කියලා නෙමෙයි කිව්වේ. ඒ කාලේ කිව්වේ පැට්‍රියාක් කියලා. පිතෘමූලිකයා කියලා. I need to know whether you are interpreting into Tamil or not. ඉතින් තාත්තගේ පුතා එයා පවුලේ 8 වෙනිය. ඒ විතරක් නෙමෙයි එයා වෙන කාන්තාවකගේ පුතෙක්. මොකද යස්සේ මහලු වයසේදී තමයි මේ පුතාව හම්බුනේ. ඉතින් එයාට වඩා වැඩිමහල් පුතු 8 දෙනාම මේ වැඩිමහල් පුතු 7 දෙනා රජුරුවන්ගේ සේවය කරේ. ඉතින් මේ අන්තිමට හම්බුණු වෙන කාන්තාවකින් හම්බුණු පුතා ගැන ඒගොල්ලෝ අවමානයෙන් තමයි බැලුවේ. You better interpret Steve Jonathan. අවමානයෙන් තමයි බැලුවේ. ඉතින් මේ එතකොට මොකද වුනේ? ඉතින් දාවිද්ට හරි තනිකමක් දැනුණා. මොකද වෙන්නේ තාත්තම පුතාව ඕන් කරේ නැත්තම්, තාත්තම පුතාට අනන්‍යතාවයක් දුන්නේ නැත්තම්, අර 3A Fitch rating කියලා තිබෙනවා. ඒ වගේ තමයි මේ affirmation. පුතාව මගේ කියලා සහතික කිරීම. 2 accreditation. එයාගේ වටිනාකම පිළිගැනීම. 3 ඊළඟට තමයි එන්නේ approval. approval කියන්නේ පුතා දිහා බලන්නේ, දුව දිහා බලන්නේ එයා කරන දේ හොඳයි කියලා කියන පිණිස. එයා කියන දේ නරකයි කියලා කියන පිණිස නෙමෙයි. ඉතින් ඔක තමයි personal life එකේ තාත්තගෙන් ලැබිය යුතු 3A Fitch rating කියන්නේ. ඇත්තම banks වලට, financial institutes වලට, රටවල් වලටත් දෙන සහතිකයක්. නමුත් මේක අපි මේ සලකන්නේ පෞද්ගලික ජීවිතයට තාත්තගෙන් දෙන සහතිකය නිසා. ඉතින් තාත්තා ලොකු ප්‍රභූවරයෙක් නිසා එයාගේ භාර්යාව මැරුණාට පස්සේ මෙයත් රණවිරුවෙකුගේ වැන්දපුව. මෙයාගේ අම්මා, දාවිද්ගේ අම්මා. ඉතින් අපි දන්නවා ඒ වැන්දපුවක් වුණාම නොඑක් අමාරුකම් වලට මුහුණ දෙනවා. ජෙස්සේ කියන ප්‍රභූවරයාට දාවිද් ඉපදුනේ මේ කාන්තාවට. ඉතින් මොකද උනේ? මේ දාවිද්ට හැමතිස්සෙම මේක දැනුණා. අර වැඩිමහල් පුතු 7 දෙනා රජුරවන්ට සේවය කරා. නමුත් දාවිද්ට දැම්ම තාත්තගේ බැටළුව බලා ගන්න. ඉතින් බැටළුව බලා ගන්න එක හරිම ස්මෙලි වැඩක්. බැටළුව ගඳ ගහනවා, පැය ගණන් තනියම ඉන්න ඕන. නමුත් ඒකකින්වත් දාවිද් අධෛර්ය වුණේ නැහැ. ඒ මොකද මේ දාවිද් ඉපදෙනකොටම දාවිද්ගේ හැඟීමක් තිබුණා. ඒක ගීතාලේ 27:10 කියනවා, අම්මට මාව අමතක වුණත් තාත්තා මාව එපා කරත් දෙවියන් වහන්සේ මාව බලාගත්තා කියලා. ඒ හැඟීම දරුවට තිබුණා. ඇත්ත තත්ත්වය මේකයි. අම්මෙක් තාත්තෙක් එකහ වුණාම තාත්තා ශුක්‍රාණුවක් දෙනවා, අම්මා ඩිම්බයක් දෙනවා. එතකොට කලලය හැදෙනවා. ඒක පටන් ගත්ත දා ඉඳලම අයිති දෙවියන් වහන්සේට, ගොඩ්ට. ඒක නාස්ති කරන්න කාටවත් බෑ. ඒක මිනිමැරීමක්. එතකොට ඒ අලුත ඉපදෙන ළමයාට God scope එකක්, දිව්‍ය පත්කඩක් ඒ දෙවියන් වහන්සේ God එයාට දෙනවා.
එතකොට ඒ දිව්‍ය පත්කට දෙනකොට ඒ අනුව දෙවියන් වහන්සේ ඒ අනුව God ළමයාට හැම යහපත් දෙයක්ම කරනවා. ඉතින් එහෙම තමයි ඒ ළමයා මව්කුසේදී දැනෙනවා Godගේ love එක. ඉපදුනාට පස්සෙත් දැනෙනවා Godගේ love එක. ඉතින් මෙහෙම අපි දාවිත් එහෙම තමයි සැනසුනේ. ඉතින් දාවිත් අවුරුදු 17 වෙනකම් අර බැටළුව බලා ගන්න අතර God එක්ක යාගේ කනෙක්ෂන් එක තිබුණා. මොකද අපි ශරීරයක්, අපි ප්‍රාණයක් හෙවත් පර්සනැලිටි එකක් සහ අපේ ඇතුළෙන්ම තියෙනවා ආත්මය කියලා එකක්. ඒකෙන් ළමයා Godව දන්නවා. එතකොට අපිට බහුමික පියෙක් මවක් ඉන්නවා, අපිට ස්වර්ගික දෙමාපියෙකුත් ඉන්නවා. මොකද ඒ God තුල පිරිමි ස්වරූපයත් කාන්තා ස්වරූපයත් දෙකම තියෙනවා God තුල. ඉතින් මක්නිසාද මුලදී එයා කිව්වා එයාගේ ස්වරූපයෙන් පියාව මැව්වා, එයාගේ ස්වරූපේ තව කොටස් ඇතුළු කරලා අම්මව මැව්වා. ඒක තමයි මිනිස් ජීවිතයේ අර්ථය. පිරිමියෙක් කාන්තාවක් එක්ක විවාහ වෙලා ජීවිතාන්තය දක්වා විශ්වාසව ඉඳලා දරු සම්පත් බිහි කිරීම. ඒක තමයි මනුෂ්‍ය ජීවිතය ගැන අර්ථකථනය. දැන් ට්‍රාන්ස්ලේෂන් එක යනවාද මම ඉක්මන් වැඩිද? යනවා. ඉතින් එහෙම තමයි. එතකොට එයා ඒ තාත්තට ගෝඩ්ගේ භාගයක් දැම්මා, අම්මට ගෝඩ්ගේ අනිත් භාගය දැම්මා. එතකොට හෙටරොසෙක්ෂුවල් මැරේජ් එක හරිම අවශ්‍යයි. මිනිස් සංහතියේ සංශක්තිය එකතු වීම, කොහීෂන්, සහ මිනිස් සංහතියේ සන්තතිය, කොන්ටිනියුටි. ඒ දෙකටම හරි ටැමිල් වචනේ හොයාගන්න ඕන. කොහීෂන්, සංශක්තිය. එතකොට කන්ටිනියුටි, සන්තතිය. එහෙම තමයි මිනිස් පවුල රැකෙන්නේ. මක්නිසාද God ඔක්කොම සපයන්නේ පවුල රකින්න. පවුල එක්කව වෙලා ජන සමාජය හැදෙනවා. ඉතින් God මේ පරම්පරාව රකින්නේ, සම්පත් සපයන්නේ ඊළඟ පරම්පරාවට අවශ්‍ය දේවල් මේ පරම්පරාව හදලා දෙන පිණිස පූජාවකින්. එතකොට දෙමාපියෝ දරුවන් උදෙසා පූජා වීම සාධාරණයි. දරුවෝ ඊට පස්සේ හැකි වූ කල දෙමාපියෝ බලා ගන්න අවශ්‍යයි. ඉතින් ඒක පොඩි හැඳින්වීමක්. දැන් දාවිත් අවුරුදු 17 මෙහෙම හැදෙනකොට එයාට ඉතින් ඩිජිටල් ගේම්ස් තිබුණේ නැහනේ. එයාට ඩිජිටල් ගේම්ස් නැහැ, ස්පයිඩර්මෑන් නැහැ, සුපර්මෑන් නැහැ. ඉතින් එයාට හිටියේ බැටළුවෝ ටික තමයි එයාගේ ෆෑන්ස්ලා, එයාගේ චියර්ලීඩර්ස්ලා බැටළුවෝ ටික. ඉතින් දාවිත් රූමත් තරුණයෙක් කියලා දේ වචනේ කියනවා. එතකොට ගෑනු බැටළු ළමයි ටිකක් දාවිත් ගැන බොහොම ප්‍රසන්න වුණා. සහ දාවිත් ගීත කියන්න පුළුවන්. ඒක ගෝඩ්ගේ ගතියක්. ගෝඩ් දන්නවා මෙයාව තාත්තටත් එච්චර ඕනේ නැති වුණාට අම්මට ටිකක් ලැජ්ජ වුණාට, මොකද තාත්තා අවුරුදු 80ක් විතර දාවිත් හම්බ වෙනකොට. අම්මත් අර වැඳබුවක් වෙන කෙනෙකුගේ වැඳබුවක් විසිනේ දරුවා හම්බුනේ. ඉතින් අපි දන්නවනේ ආසියාතික සංස්කෘතියෙත් කොහොමද වැඳබුවක් ගැන හිතන්නේ කියලා. ඉතින් අර ප්‍රභූවරේට දාව ප්‍රෙග්නන්ට් වුණාම ඒක ඉතින් මුළු ජන සමාජෙම පයිප් ළඟ ලිඳ ළඟ අන්න අර නාකි මිනිස්සයාට බබෙක් හම්බ වෙන්න ඇවිල්ලා අර කාන්තාව පුරුෂයා මැරුණා විතරයි එයාට බබෙක් හම්බ වෙන්න ඇවිල්ලා ඔය කතන්දර යන්න පටන් ගත්තා. ඒ අවමානයෙන් තමයි දාවිත් ඉපදුනේ. ඒ වුණාට ගෝඩ්ගේ අදහසක් තිබුණා. ඒ අවමානය අභිබව ගෝඩ්ගේ අභිමානයක් මේ ළමයට දෙන්න. ඔබ ගැනත් එහෙමයි ගෝඩ් ක්‍රියා කරන්නේ. මිනිස්සුන්ට වෙන වැරදි ගෝඩ් හරි ගස්සනවා. එයා අපි ඔක්කොගෙම ෆාදර්නේ, අපි ඔක්කොගෙම අප්පා. ඒ නිසා අපිට වෙන වැරදි ගෝඩ් හරි ගස්සනවා.
ඒකයි ජන සමාජය එයා හැමතිස්සෙම ජන සමාජයේ මිනිස්සු කඩන ඒවා ගෝඩ් සුව කරනවා. ඒක ගෝඩ්ගේ ගතිය. ඉතින් දාවිත් කාරණා දෙකක් ප්‍රගුණ වුණා. තනියම ඉන්න නිසා එකක් එයාම හදාගත්ත තත් අටේ වීණාවක් කියලා. ඒ කියන්නේ මෙහෙම ආක් එකක් අරගෙන මම හිතන හැටියට ලීයක් සමහර ලී තියෙනවා ගානට නබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට excuse me මේ හං පදම් කරලා හීනි ස්ට්‍රින්ග්ස් 8ක් හදාගත්තා. ඒ කාලේ ස්ටීල් නෑනේ. ඒ කාලේ eBay නෑ, amazon.com නෑ. යාම හදාගත්ත එයාගේ හාප් එක. ඊට පස්සේ ඒක ප්ලේ කරන්න ගත්තා. ඒකේ ආ ප්ලේ කරනකොට ඒකේ හරිම උතුම්ම ස්වරය එනකම් එයාම එක පදමාලා හැදුවා. ඉතින් මෙයාගේ තනිකමට සහ දැන් ගෝඩ්ට ස්තුති කරන්න කෘතඥ පූර්වක හදවතකින් යා මේක කරා. එතකොට එයාට තව එකක් ආව දැන් මේ කොළුකම නිසා එයා කැටපල්ට් එකක් හදාගත්තා. ඒක අර කරු දෙකේ කැටපල්ට් නෙමෙයි ලංකාවේ තියෙන විදිහට ඒක අර හොඳ ස්ලින්ග්ස් වලින් හම් පටි වලින් මෙතනට දක්වා අතේ උතාගෙන මෙහෙම කළා ගල විසි කරන්න පුළුවන් බොහොම වේගෙන්. දුවන ඇවිල්ලා ඉලක්කයට විදිනවා. ඉතින් යා මියුසිකුත් ප්‍රැක්ටිස් කරා, ඉලක්කයට දේවල් කිරීමත් ප්‍රැක්ටිස් කරා. ඉතින් යා කිව්වා දවසක් මේ දාවිත්ගේ මේ මං කියන්නේ මේ ළමා කාලේ තරුණ කාලේ හැදුණු හැටි. එයා දවසක් කිව්වා මේ I am going to get එයා කිව්වා උස්සම ගහේ උස්සම අත්තේ අන්තිම රිකිලේ කොලයකට මම විදින්න ඕන ඉලක්කයට කියලා. ඒ කියන්නේ ඒ කොලයක් ඉතින් අඟලක් විතර. ඉතින් මම ප්‍රැක්ටිස් කරනවා එක දවසක් මේ ළමයාගේ ආසාව අනුව එයා අර උසම ගහේ උසම අත්තේ අන්තිම රිකිල්ලේ අන්තිම කොලේ චික්කාලා ස්මූත් ස්ටෝන් එකෙන් අර ගලෙන් විදලා එයා ඒ ඉලක්කය ඇති කරගත්තා. ඒකට තමයි කියන්නේ එක්සලන්ස් කියලා. ඒ උතුම්ම දේ එනකන් එයා අත්හැරියේ නැහැ. ඊළඟට එයාගේ තව එකක් තිබුණා. ඒ අතරතුර මේ සතුන් මේ බැටළුවන්ව නාස්ති කරන්න එනවනේ මේ වලහෙක් ආවා. එයා ඒම් එක අරගෙන වලහගේ S2 මෙතන තමයි දුර්වලම තැන. එයා වලහව බිම දැම්මා. සිංහෙක් ආවා. එයා හරි ඉලක්කයට ටක් කාලා සිංහවත් බිම දැම්මා. මේ ඔක්කොම කරේ අර තාත්තගේ බැටළුවෝ නැති වෙන්න දෙන්නේ නැහැ කියලා. මේ ළමයා තුල තිබුණ එක බැටළුවෙක්වත් නැති වෙන්න දෙන්නේ නැහැ. අපි කියමුද ඒකට? එක බැටළුවෙක්වත් නැති වෙන්න දෙන්නේ නැහැ කියලා දාවිත් ඇතුලේ තිබුණා. ඒ අනුව තමයි දාවිත් අර විදිහට තාත්තගේ බැටළුව බලාගත්තේ. එයාගේ බොහොමික තාත්තා දාවිත් ගැන එච්චර වැඩියෙන්ම හිතුවේ නැහැ කියලා පේනවා. ඉතින් දාවිත් ඒ වගේම මියුසික් කරා, පුළුවන් තරම් ලස්සනට මියුසික් කරා. එයා හදපු පදමාලා අනාගතයේදී දෙවියන් වහන්සේගේ පොතටත් එක්කහු කරා මේ ළමයා හදපු පදමාලා ගීතයට ගායනා කර. ඉතින් එයා ඒක ගායනා කරේ audience of one. ඒ කාලේ මේ LED screen නෑ, PA systems නෑ, audience නෑ, fanfare නෑ, Facebook නෑ, YouTube නෑ. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ ඉතින් දෙවියන් වහන්සේ නිසා එයා මේ ගායනා කරන්න පටන් ගත්තා. එතකොට රටේ රජුරවන්ට මේ යකෙක් වැහුණා. මොකද එයාට මේ එන්න එයාගේ බලය ගැන එයාට බයක් ඇති වෙලා එයා Tamanට ඕන විදිහට ක්‍රියා කරන්න ගිහිල්ලා ඒක ඉතින් ඔය එක ප්‍රොෆෙෂන්ස් වල රිස්ක් තියෙනවනේ. බලයෙන් උන්මාද වීම පොලිටික්ස් වල ප්‍රොෆෙෂනල් රිස්ක් එක. දැන් ડોක්ටර්ස්ලාගේ ප්‍රොෆෙෂනල් රිස්ක් එක තමයි කොවිඩ් හැදෙන්න පුළුවන්. ලෙඩක් හැදෙන්න පුළුවන්. ලෝයර්ස්ලාගේ ප්‍රොෆෙෂනල් රිස්ක් එක තමයි බොරු කියන්න හිතෙනවා. මොකද අර ක්ලයන්ට් දිනවන්න ඕන නිසා. එතකොට මේ පොලිටිකල් ලාට ඇති වෙන ප්‍රොෆෙෂනල් රිස්ක් එක තමයි බලය මේ බලෙන් ටික පිස්සු වැටෙනවා. එතකොට රජුරුව ළඟ ඉන්න අයට දැන් මේක කියා ගන්න අමාරුයි. මොකද රජුරවන්ට පිස්සු කියලා කිව්වොත් ලොකු ප්‍රශ්නයක් නේ, ලොකු කචල් එකක්. ඉතින් කොහොම හරි කෙනෙක් කිව්වා සර් අර හොඳ මේ සර්ට නිින්ද යනවට අමාරු තමයි. ඒ කාලේ දායිසි පෑම් නැහැ, වැලියම් නැහැ. ඒ නිසා මේ
අපි මේ සර්ට හොඳ ගායනාවක් කරන්න පුළුවන් කෙනෙක් ගෙනල්ලා අපි හොඳ ගායනාවක් කරමුද? අර සර්ට පොඩ්ඩක් නිදා ගන්න පුළුවන් වෙන්න. ඉතින් රජුට හොඳයි කියලා ගායනාවක් කරමු කියලා. එතකොට රජු ළඟ හිටිය ප්‍රභූවරයෙක්ගේ පුතෙක්. එයා හරි උතුම් දෙයක් කරා. මේක අපි තරුණ සේවයේදී ඉගෙන ගන්න ඕන. එයා දන්නවා දාවිද් කියලා කවුරුත් වැඩි කතා කරන්නේ නැති කොළු පැට්ටෙක් හිටියා. හැබැයි එයා දාවිද් ගායනා කරනවා අහලා තිනවා. ඉතින් පළවෙනි සාමුවෙල් 16 ඒගොල්ලෝ කිව්වා රජුරවන්ට සුව වෙන පිණිස අපි ගෙනල්ලා හොඳ වාදනයක් කරමු කියලා. එතකොට පළවෙනි සාමුවෙල් 16 17 කියනවා සාවුල් කතා කොට හොඳට ගායනා කරන මිනිස්සුකසේ ඔහු මා වෙතට ගෙනෙල්ලා කියලා. හිතෝපදේශ 18 16 කියනවා තමාගේ දීමනාව ගැන ඩිලිජන්ට් වෙන නිපුණ වන තැනැත්තා මේ පහත් මනුෂ්‍යයන් ඉදිරියේ නොව රජගුල්ල ඉදිරියේ සේවය කරනවා කියලා. එම නිසා ඔබට තියෙන දීමනාව ගැන උත්සුක වෙන්න, උනන්දු වෙන්න. ඔබත් රජගෙදරකට යනවා. ඒ කියන්නේ අදම තීරණයක් ගන්න. මට දීමනාවක් තියෙනවා. එක මම මේ දීමනාව ගෝඩ්ට කැප කරනවා. දෙක මම මේ දීමනාව උපරිම ලෙස යහපතට පාවිච්චි කරනවා. Mediocrity is no good. Mediocrity කියන්නේ මේ මන්දගාමි ගතිය කොහෙත්ම හොඳ නැති ගතියක්. Zeal wins the war. Zeal wins the world. ජොලිතෙන් තමයි යුද්ධය දිනන්නේ. ජොලිතේ ලෝකේ දිනයි. ඉතින් දාවිත් අර ඊටාම හොඳට මේ ගායනා කරන හැටි එතන තරුණයෙක් අහලා තිබුණා. ඒ තරුණයා හරි උතුම් දෙයක් කරා. He recommended David to the king. තරුණයා කිව්වා සර් මම දන්න කෙනෙක් ඉන්නවා. එයාට හරි හොඳට ගායනා කරන්න පුළුවන්. ඉතින් ඒක අපේ තරුණ සේවයේ තියෙන්න ඕන අනිත් කෙනාව රෙකමෙන්ඩ් කරන එක. මට වඩා ඒ හැමෝටම God දීමනාවක් දෙනවා. God is not a debtor. ඔබත් නායකාරයෙක් නෙමෙයි. ඔබටත් දීමනාවක් තියෙනවා. ඔබ අනිත් අයගේ දීමනාව අප්‍රීෂিয়েට් කරන තරමට ඔබේ දීමනාව අප්‍රීෂিয়েට් වෙනවා. වැලියු ඇඩිෂන් වෙනවා. අපේ අනිත් එක්කෙනාගේ දීමනාව මට නැති අනිත් එක්කෙනාට තියෙන දීමනාව ගැන මම මේ උත්සුක වුණාම මම ඒ ගැන අගැයීමක් කරාම වැලියු එක අගැයුවම when I give it worth මගේ දීමනාව වැලියු එක වැඩි වෙනවා. එහෙම තමයි ඒක වෙන්නේ. මම අනිත් කෙනාගේ දීමනාව පහත් කරොත් මගේ දීමනාව නිකන් සවුත් වෙලා යනවා. ඉතින් මේ තරුණයා මෙහෙම කිව්වා දාවිද් ගැන. One young man recommending another young man. එක තරුණයෙක් අනිත් තරුණයා ගැන මේ කියපු හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එක. මොකද කිව්වේ? මෙහෙම කිව්වා. උත්තර දෙමින් ගායනා කරන්නට දන්නා වූ බෙත්ලෙහෙමීය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි. එතකොට එකක් එයාගේ gift එක. Gift takes you to places. Charisma takes you to places. Character keeps you there. Write it down. ප්‍රතිභාව gift කියන එකට බරපතල සිංහල වචනේ ප්‍රතිභාව ඔබව උසස් ස්ථානයකට ගෙන යයි. ඔබගේ චරිතය එම උසස් ස්ථානයේ ඔබව තබා ගනී. දෙකම එකට යන්න ඕන. ඒකයි වැදගත් දේ. ඊළඟට බෙත්ලෙහෙම කිව්ව ගමන් බෙත්ලෙහෙම හරි ප්‍රසිද්ධයක් තිබුණා. බෙත්ලෙහෙම ඉන්නේ ශූරබීර අය කියලා. එන අපි දන්නවා මොරටුව ලී බඩු වැඩට ප්‍රසිද්ධයි. ඉතින් මොරටුවේ හදපු ලී බඩුවක් කිව්වොත් මිනිස්සු හිතනවා මොරටුවේ බඩුවක් කිව්වොත් ඒක හොඳ ඒ මගේ උපංගම. ඒක හොඳ මේ ලී බඩුවක් කියලා. එතකොට යාපනයේ ප්‍රසිද්ධයි, කොට්ටකිලංගම් වලට ප්‍රසිද්ධයි, නියම මේ ක්‍රැබ් කරි වලට, ප්‍රෝන් කරි වලට ප්‍රසිද්ධයි. එක ඒ බෙත්ලෙහෙම ප්‍රසිද්ධයි. ඒක ශූරබීරය. ඒ මොකද බෙත්ලෙහෙම අද්දර තමයි පිලිස්තිවරු හිටියේ. ඉතින් බෙත්ලෙහෙම හැම එක්කෙනාම යුද දක්ෂයෙක් වෙන්න ඕනේ. මොකද කොයි වෙලාවෙ පිලිස්තිවරු කඩන් වැටෙනවද දන්නේ නැහැ. ඒකයි බෙත්ලෙහෙම අය always ready for battle. Horse muted you. What's the meaning of that? ඉතින් බෙත්ලෙහෙමේ මේ ටික තමයි දාවිද් ගැන කියලා තියෙන්නේ. පළවෙනි සාමුවෙල් 17
තමාගේ සේවන එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින් ගායනා කරන්නට දන්නා වූ ඒ කැරිස්මා එක. දෙක එයාගේ රූට්ස් බෙත්ලහෙම. බෙත්ලහෙම කිව්වම මිනිස්සු ඒක ඒ යෙරුසලම දියුණු වෙන්න ඉස්සෙල්ලා වැඩිම දියුණු වුණ නගරය තමයි බෙත්ලහෙම. බෙත්ලහෙමේ තිබුණා ලොකු ලිනන් ඉන්ඩස්ට්‍රි එකක්, හැන්ඩ්ලූම් ඉන්ඩස්ට්‍රි එකක්. ඔක්කොම පූජකයන්ට ලිනන් ඇඳුම් හැදුවේ බෙත්ලහෙමේ. බෙත්ලහෙම තමයි හොඳම තෘණ භූමිය. බෙත්ලහෙම තමයි හොඳම වතුර. බෙත්ලහෙම තමයි හොඳම මේ වීට් තිරිඟු හැම තිබුණේ. ඉතින් මොකද උනේ? Bethlehem. ඊළඟට කිව්වා යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි. Yesse is a famous man. Yesse is a famous man. Yesse බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසා යෙස්සේගේ පුතා කිව්ව ගමන් වයි ඒගොල්ලෝ ඔෆ් කරා. යෙස්සේගේ පුතා කිව්ව ගමන් ලොකු පිළිගැනීමක් තිබුණා. ඒක නිසා තමයි තාත්තව සලකන්න ඕන. තාත්තගෙන් ලැබුණු දේවල්, අම්මගෙන් ලැබුණු දේවල් ගැන අපි ස්තුති කරන්න ඕන. තාත්තලා අම්මලා සම්පූර්ණ නැහැ. ඒ වුණාට අපි තාත්තව සුළු කරොත් අපි සුළු වෙනවා. අම්මව සුළු කරොත් අපි සුළු වෙනවා. හිතෝපදේශ 30 11 කියනවා තාත්තාට සාප කරන්නා වූ අම්මාට සුළු කරන්නා වූ පරම්පරාවක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ ගැන අපි හැම විය යුතු නැහැ. තුන්වෙනි එක තාත්තා කවුද කියලා කිව්වා. හතරවෙනි එක එතකොට සංක්ෂිප්ත. අපි සංක්ෂිප්ත තියාගන්න ඕන. දාවිත් හැමතිස්සෙම තාත්තට ගරු කරා සංක්ෂිප්ත තියාගන්න ඕන. මේක පොළව රැකෙන දෙයක් තමයි parent and progeny. දෙමාපියා සහ දූ පුතා. එක දොරක දොරපළු දෙකක් වගේ. මේ දොර මනුස්ස සමාජයේ අනාගතයට දොර ඇරෙන්නේ දෙමාපියෝ එක පළුවක්, දූ පුතුන් අනෙක් පළුව. මේගොල්ලෝ එකට හොඳට ෆිට වෙන්න ඕන. එකට ඇරෙන්න ඕන. දෙමාපියෝ එක පළුවක්, දූ පුතුන් අනෙක් පළුව. එහෙමයි දැන් වහන්සේ God ලෝකේ හදලා තියෙන්නේ. ඉතින් මේක ගැන ඒක මතක තියාගන්න ඕන. එතකොට ඒක පුත්‍රකම, පිතෘත්ව එක, පුත්‍රකම හතරවෙනි එක. ඒ නැත්නම් දූපුත්කම. පස්වෙනි එක මොකද්ද? ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක් වූ යුද්ධකාරයෙක් වූ. එයා අනිත් අය වෙනුවෙන් වික්‍රමාන්විත කියන්නේ අනිත් අය වෙනුවෙන් පූජා වීම. එයා බැටළු උදෙසා පූජා වුණා. එක බැටළු එක්කත් මැරෙන්න දුන්නේ නැහැ. දැන් බලන්න දාවිත්ව රජමාලිගාවට ගෙනියන කැරක්ටර් සර්ටිෆිකේට් එක එයාගේ වයසේ තරුණයෙක් රජුරවන්ට දෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතය දැන් මහන්සියට ප්‍රසන්න ලෙස ජීවත් වෙන කල්හි ඔබ දන්නේම නැතුව කැරක්ටර් සර්ටිෆිකේට් එකක් ස්වර්ගයේ හැදීගෙන යන ඔබට රෙකමෙන්ඩේෂන් එකක් එනවා. ඒකේ දැන් බලන්න ඊළඟට බලවත් වික්‍රමාන්තිද යුද්ධකාරයෙක්. එතකොට එයා අනිත්‍ය වෙනුවෙන් පෙනී සිටීම. එයා අත්හැරියේ නැහැ. සිංහෙක් ආව අත්හැරියේ නැහැ. බලහෙක් ආව අත්හැරියේ නැහැ. ඔබට දැනට තියෙන දේ රැක ගැනීම තමයි ඉදිරියට ඔබගේ ලීඩර්ෂිප් එකට අවශ්‍ය වෙන්නේ. leader never gives up. එතකොට ජයග්‍රහණයක් ආවම ලීඩර් අනිත් අය අතර ඒක බෙදා දෙනවා. පරාජයක් ආවම ලීඩර් ඒක බාර ගන්නවා. එහෙමයි ලීඩර්ෂිප් වෙන්නේ. In victory, leader is last, giving credit to everybody else. ජයග්‍රහණයක් ආවම ලීඩර් කියනවා මෙයා මේක කරා, මෙයා මේක කරා, මෙයා මේක කරා, මෙයා මේක කරා. පරාජයක් ආවම ලීඩර් කියනවා මමයි ඒකේ වගකීම ගන්න. දැන් මේ ඊයේ පෙරදුනා ඉංග්ලන්ඩ් ඉතාලියට. මොකද එච්චර හොඳට කෝච් කරපු එක්කෙනා ගැරත් සවුත්ගේට්. එයා අර මේ ගෝල්ස් කික් කරන්න තෝරගත්ත එක්කෙනෙක් අන්තිම ගෝල්ස් දෙකම වැරදුනා. ඒ වුණාට එයා කිව්වා ඩිසිෂන් එක මගේ. මම තමයි ඒක පිළිගන්නේ. එතකොට එයා පරාජයදී ලීඩර් තමයි පරාජය පිළිගන්නේ. මේක ඉතා වැදගත් දෙයක්.
විශේෂයෙන්ම තරුණ සේවයේදී මේක වැදගත්. ලීඩර් තමයි පරාජය පිළිගන්නේ. තරුණ අයට පරාජය පිළිගන්න අමාරුයි. තරුණ අය හැමතිස්සෙම හිතන්නේ ජයග්‍රහණය විතරයි තියෙන්නේ කියලා. ඒ නිසා තරුණ අයව ලීඩ් කරන අය විශේෂයෙන් පරාජයක් අවමානයක් එනකොට එතැනට මුහුණ දෙන්න ඕන. ඒක ක්‍රොස් එකේ ප්‍රින්සිපල් එකනේ. අපේ කටු ඔක්කොම ජීසස් ගත්තා. අපේ දාඩි ඔක්කොම ජීසස් ගත්තා. අපේ තුවාල ඔක්කොම ජීසස් ගත්තා. අපේ බයවල් ඔක්කොම ජීසස් ගත්තා. අපේ අසමර්ථකම් පාප ලැජ්ජාවන් ඔක්කොම ජීසස් ගත්තා. එතකොට යූත් ලීඩර්ටත් ඒ ක්වොලිටිස් තියෙන්න අවශ්‍යයි. එතකොට වික්‍රමාන්විත වූ පුරුෂයෙක් වූ යුද්ධකාරයෙක් වූ කතාවෙහි දක්ෂ වූ. එයාට ඒ ගතියක් තිබුණා. prudent in speech කියලා තමයි ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ. ඒ කියන්නේ එයා තැනට ඔබින ලෙස එයා කතාවෙහි ලැන්ග්වේජ් එකෙත් හොඳ දක්ෂකමක් තිබුණා. දැන් මම ඩිජිටල් ක්ලිප්ස් ගොඩක් කරලා තිබෙනවා. මේ අද පාඩම මෙහෙම යන අතර ඔබට අවශ්‍ය නම් මම මේ ගැන කරලා තියෙන අනිත් ක්ලිප්ස් ඇප් එකක් තියෙනවා මගේ golden nuggets කියලා. golden nuggets. ඒක nuggets කියන්නේ NUGGETS. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Google එකෙන් හරි Apple Store එකෙන් හරි. ඒකේ තිබෙනවා මගේ පණුවට ගොඩක්. සිංහලනුත් තියෙනවා ඉංග්‍රීසිනුත් තියෙනවා. ටිකක් තියෙනවා තමිල් වලට ට්‍රාන්ස්ලේට් කරපු ඒවා. එතකොට වෙන ක්ලිප් අවශ්‍ය නම් මේවා ගැන මගේ ෆෝන් නම්බරයට WhatsApp එකක් යන්න අපේ ෆෝන් නම්බරේ ෆෝන් කරන්න එපා 076යි 313යි 4800 076යි 313යි 4800 ක්ලිප් ඉල්ලන එක විතරයි ඒකේ අදහස වෙන සම්බන්ධකමක් ඔබත් එක්ක තියාගන්න මගේ අදහසක් නැත. ඉතින් එයා කතාවේ දක්ෂ වූ රූප සම්පන්න වූ කෙනෙක්ව සිටියා. ඕව තමයි දාවිද් ගැන දුන්න කැරක්ටර් සර්ටිෆිකේට් එකේ 8 කාරණා 8ක්. ඉතින් අපිටත් මේ කාරණා වලින් God තබලා තිබෙන උතුම්ම තැනට යන්න පුළුවන්. මම ආයෙත් කියන්නම්. එයාට තිබුණු දීමනාව මේ singing, playing, music දීමනාව එයා උපරිම ලෙස පාවිච්චි කරා. දැන් music ලියලා music writing music chords එහෙම දාලා ගීත ලියලා ඔබ music බලලා ගීත ප්ලේ කරොත් ලැන්ග්වේජ් දෙකක් වගේ එක වැඩ කරනවා භාෂා දෙකක් වගේ මොලේ බ්‍රිලියන්ට් වෙනවා. දැන් කීබෝඩ් ඉතාම හොඳයි. මේ ස්ට්‍රින්ග්ඩ් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැහුවාම මොලේ ඊටත් වඩා දියුණු වෙනවා. ඒ දෙක තමයි හොඳ මොලේ දියුණු වෙන්නේ. ඒ නිසා පික්සල් ස්ක්‍රීන් එකේ මියුසික් ඇහුවට මොලේ දියුණු වෙන්නේ නැහැ. YouTube එකට ඔබ අහන් හිටියට මොලේ දියුණු වෙන්නේ නැහැ. ඔබම මියුසික් ගීත ගායනා කර මියුසික් නෝට්ස් බල ප්ලේ කරොත් වැඩිම හොඳයි. නෝට්ස් කියවන්න දන්නේ නැති වුණත් ඔබ ගීත ගායනා කර ඔබ ප්ලේ කරන්න ඕන. අනිත් මිනිස්සුන්ගේ මියුසික් අහගෙන හිටියොත් කනේ අර ඉයර්ෆෝන්ස් දාගෙන මොලේ මොට්ට වෙනවා. මේක තේරුම් ගන්න ඕන. පාඩම් මතක හිටින්නෙත් නැහැ. ඉන් එහාට දිනුවක් වෙන්නෙත් නැහැ. මොලේ වැඩ කරන්නේ repetitive circuits එක නෙමෙයි. මොලේ වැඩ කරන්නේ initiation ආරම්භය. navigation තරණය අවසාන ඉලක්කය good reward. ඒ කියන්නේ ඔබ ඒ ගැන සතුටු වෙන්න ඕන මා කළ දේ ගැන. එහෙමයි මොලේ දියුණු වෙන්නේ. ඔබ අනිත් අයගේ මියුසික් කනේ ගහගෙන හරි කොහොම හරි අහගෙන හිටියොත් දැන් අපි දියුණු වෙන්නේ top down regulation එකේ. ඔබ අනිත් අයගේ මියුසික් අහගෙන ඉන්නකොට වෙන්නේ මොකද දන්නවද? bottom up regulation කියලා වෙන track එකක් පටන් ගන්නවා. amygdala, hippocampus, hypothalamus හරහා. ඒක මොලේ දියුණු වෙන track එකක් නෙමෙයි. ඒක ආපහු එකම දේ කරන thrill, peril track එකක් වෙනවා. ඒ කියන්නේ ඒක ත්‍රාසය හොයනවා, අන්තරාව හොයනවා, ජිං ගාලා ටියුන් එකකින් ඉන්නේ. කොහෙන් සද්දයක් ආවත්, කොහෙන් පික්සල් ආවත් ඒක එතකොට ඒකට ප්‍රතික්‍රියා කරනවා. ක්‍රමයෙන් අපි එතකොට ප්‍රතිවේදී වෙනවා. ප්‍රතිවාදී වෙනවා. කම්ෆර්ට් ගතියක් ඇති වෙනවා. සභාවෙත් එහෙමයි, ගෙදරත් එහෙමයි,
ලේසියෙන් විරසක වෙන ගතියක් ඇති වෙනවා. ඒ ගැන ප්‍රේසන් වෙන්න ඕන. මම ගොඩාක් රිසර්ච් කරලා තිනවා පික්සල් ස්ක්‍රීන් එක ගැන. මගේ පොත් ටිකක් මම තව ටිකකින් පෙන්නන්නම් ඔබට. ඒ පොත් ගන්න පුළුවන් සරසවි බුක් ෂොප්ස් වලින්. අපිට තැපෑලේ වන්නත් පුළුවන්. පොතක් රුපියල් 100යි. හැබැයි ගොඩාක් වටිනා දේවල් එකේ තිබෙනවා. මම මේ පොත් තව ටිකකින් පෙන්නන්නම්. එතකොට අම්මලා තාත්තලා ළමයි එක්ක කියවන්න ඕන පොත් තියෙනවා. මොලේ හැදෙන හැටි, මොලේ ඔබට හරියන කරිකියුලම් එක මොකද්ද? ඔයාට මැත්ස් පුළුවන් වේද? ඔයා ආර්ට්ස් වලට හොඳද? එහෙම දැනගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයේ පොත්වල උගන්වලා තියෙනවා. එතකොට මම කිව්වේ 076යි 313යි 4800. ඒකට තමයි WhatsApp එකක් එව්වොත් අපි පොත් ගැන කියලා එවන්නම් වෙන මේ විෂය ගැන කරපු ක්ලිප්ස් උත් තියෙනවා. ඊළඟට මම මේ දාවිද් ගැන හැඳින්වීම කරලා මම ඒක ආපහු 1 2 3 කියලා කියන්නම්. අර gift එක එයාට දුන්න music singing gift එක එයා ඊටාම ප්‍රගුණ කරා. එතකොට ඊළඟට තියෙනවා එයා බෙත්ලහෙම ගමේ එක්කෙනෙක් කියලා ප්‍රසිද්ධියක් තිබුණා. roots are important. ඊළඟට තාත්තගේ උරුමය වැදගත්. ඊළඟට පුත්‍රයෙකු ලෙස ජේෂ්ඨයෙක් එක්ක ජීවත් වීම වැදගත්. ඉතින් දැන් ඇති වේගන යනවා තාත්තලා නැති ලෝකයක්. එතකොට ලදරුවා කියනවා. පළවෙනි වහන් දෙකේ තියෙනවා ලදරුවා, තරුණයා, පියා. ලදරුවා කියනවා දෙන්න මම ඉල්ලපු වෙලාවට මට ඕන එක දෙන්න. තරුණයා කියනවා මට කරන්න ඕන. මට ඉඩ දෙන්න. මට කරන්න ඕන. තාත්තා කියනවා මම ඔයාට දිය යුතු දේ දෙන්න. මම ඔයාට ඉඩත් හදලා දෙන්න. එහෙම තමයි අපි ෆාදර්ස්ලා වෙන්නේ. දිය යුතු දේ ඉල්ලන ඔක්කොම නෙමෙයි. ඊළඟට ඔබ නිපුණ වෙන තරමට විශ්වාසවන්ත වෙන තරමට ඔබට දියුණුව ලබා දීම තමයි ෆාදර් කෙනෙක්ගේ මොඩල් එක. ඉතින් ෆාදර්ස්ලා ඉන්නවා ගෙදර, ෆාදර්ස්ලා ඉන්නවා ඉස්කෝලේ. ගුරු දෙගුරු කියලානේ කියන්නේ. ෆාදර්ස්ලා ඉන්නවා සභාවේ. ෆාදර්ස්ලා ඉන්නවා වැඩපොලේ. වැඩ ක්ෂේත්‍රයේ ෆාදර්ස්ලා අවශ්‍යයි. ෆාදර්ස්ලා ඉන්නවා පොලිටිකල් ෆීල්ඩ් එකේ. පොලිටිකල් ෆීල්ඩ් එකටත් ෆාදර්ස්ලා අවශ්‍යයි. පිතෘ ඝාතකයෝ වෙන්නත් එපා. එතකොට තාත්තලා දැනගන්න ඕන පුතාලට අවශ්‍ය ඉඩ සහ ප්‍රස්තාව, කාලය සහ අවකාශය ලබා දෙන්න. ඒක ඊටාම අවශ්‍යයි පුතුකුගේ දුවකගේ වර්ධනය සඳහා. දැන් දාවිද් දිහා බලපු හැටි ගැන, ගෝඩ් බලපු හැටි ගැන ඊතාලියේ 78 තිබෙනවා දාවිද් දිහා කොහොමද බැලුවේ? අනාගත රජගෙනෙක් හැදුනේ කොහොමද? ඔබට දීලා තියෙන gift එකේ උපරිම තැනට යන්නේ කොහොමද? යාකෝබ් 1:17 කියනවා සෑම යහපත් දීමනාවක්, සෑම සම්පූර්ණ දීමනාවක් වෙනනේ මම කරන එක යහපත් දීමනාව සම්පූර්ණ දීමනාවක් ආලෝකයේ පියාණන් ගෙන්නේ. එයා තුල හැරීමක් වෙනස් වීමක් නැත. අපිට වැරදුනත් එයා අපි තුල තබපු දීමනාව ගැන එයා හරිම ෆේත්ෆුල්. එයා ඒක අත්හරින්නේ නැහැ. අපිට වැරදුනත් අපිට පුළුවන් එයා ළඟට එන්න. දාවිත් ගොඩක් වැරදුන දවසක් තිබුණා. දාවිත් ආපහු එයා ළඟට තමයි ආවේ. එතකොට යහපත් දීමනාව පියවරෙන් පියවර සම්පූර්ණ දීමනාවට යෑම තමයි අපේ ජීවිතේ මේ ගමන සහ තෘප්තිය. ඒ පියවර මහ විශාල ලොකු ඉනිමක් නෙවෙයි. ඒ පියවර හැමදාසෙම කළ යුතු දේ. හැමදාසෙම කළ යුතු දේ තමයි ඔබව දියුණු කරන්නේ. හැමදාසෙම කළ යුතු දේ නොකළාම ඔබ මීඩියෝක වෙනවා. හැමදාසෙම කළ යුතු දේ. එතකොට අපි මෙච්චරක් අපිට යන්න පුළුවන්කම තියෙද්දි මෙතන නම් අපි ඉන්නේ අපිට එනවා ඇතුලේ මේ අවිවේකයක්, අසහනයක්. ඊළඟට එනවා මේ හර්ට් එකක්. ඊළඟට එනවා හියුමිලියේෂන් එකක්, ලැජ්ජාවක්. ඊළඟට එනවා බයක්. ඊළඟට එනවා කේන්තියක්. එතකොට කේන්තියවම අපේ අසමත් භාවය ගැන අපි මෙතන ඉඳලා මෙතනට ගියේ නැති එක ගැන අපි අනිත් අයට දොස් කියනවා.
සමහර අය ඉතින් ට්‍රොට්ස්කි රැවුලක් වවාගෙන මාක්ස්වාදීනුත් වෙනවා. මාක්ස්වාදීන් පාවිච්චි කරන්නේ තරුණයන්ගේ අසහනය. ඒගොල්ලෝ බලය අල්ලන්නේ එහෙමයි. තරුණයන්ගේ අසහනය තුළ. ඉතින් අපිට තියෙන දේ තමයි පියවරෙන් පියවර යහපත් දීමනාව සම්පූර්ණ දීමනාව වීම තමයි God track එක. ඒකට God වග කියනවා. අපි දන්නවා ඒබ්‍රහම් ලින්කන් ලොග් කැපින්නේ කියලා ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් වුණා. අපි දන්නවා අපේ රටේ ප්‍රෙසිඩන්ට් ප්‍රේමදාස බොහෝම සාමාන්‍ය තැනක ඉඳලා රටේ ප්‍රෙසිඩන්ට් වුණා. ඒවා ගැන බලන් ඉන්නවා God. ඒගොල්ලෝ උසස් තැනට ගියාට පස්සේ ඒගොල්ලෝ කරන දේවල් ඒගොල්ලන්ගේ වගකීම. නමුත් God හැම ළමයටම දුන්නු අනාගතය එයා පර්සනලි සුපර්වයිස් කරනවා. ඒකයි යාගේ හැටි. එයා තුල හැරීමක් වෙනස් වීමක් නැහැ. එයා අපි ගැන තබපු අදහස අත්හරින්නේ නැහැ. ඒකයි දාවිත් කිව්වේ මාගේ පියාට මා අමතක වුණත් මාගේ මවට මා ලැජ්ජාවක් වුණත් දෙවියන්න් වහන්සේ මා අත්හැරියේ නැත. ඉතින් දෙවියන් යාකෝබ් 1:17 දැන් දාවිද්ගේ වර්ධනය ගැන දෙවියන් වහන්සේ බලා හිටියේ මෙහෙමයි. ගීතාවලිය 78:70 උන්වහන්සේ සෝකේ මෙහෙකරු වූ දාවිත් තෝරාගෙන බැටළු ගාල් වලින් ඔහු ගත්සේක. උන්වහන්සේ තමන්ගේ සෙනග වූ යාකෝබ් සහ සෝකීය උරුමය වූ ඊශ්‍රායල් පෝෂණය කරන පිණිස කිරිදෙන බැටළු දෙනුන් අනුව යාමෙන් ඔහු ගත්සේක. ඒ කියන්නේ God බලන් හිටියා මෙයා කොච්චර ප්‍රවේශමෙන් අර ගර්භණී වූ බැටළුවන්ව අරගෙන යනවාද. අමාරු අයට කොහොම සලකනවද. එතකොට God එයාව කිංග්ෂිප් එකට තේරුවේ එයාගේ වික්‍රමාන්විත භාවය නිසා නෙවෙයි. එයා අමාරු අයට, බැරි අයට, අයතටපත් වූ අයට, හැන්ඩිකැප්ඩ් අයට කොහොමද එයා ඉදිරියට යන්න ධෛර්යය දුන්නේ. That's the quality of a leader that you should be. ඔබ එවැනි තරුණ නායකයෙක් විය යුතුයි. අවසානයේ කියන 78-72 මෙසේ ඔහු තමාගේ සිතේ සත්‍යතාවෙන් ඔවුන් පෝෂණය කළේය. තමාගේ අත්වල සමර්ථකමෙන් ඔවුන්ට මඟ පෙන්වීය. Integrity of heart සිතේ සත්‍යතාවය. හෘදයේ අවංකකම සහ අත්වල සමර්ථකම දෙකම අවශ්‍යයි. හෘදයේ අවංකකම අත්වල නිපුණත්වය දෙකම අවශ්‍යයි. එතකොට මම ගැලමකින් ඇහුවොත් ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අත් සමර්ථ කෙනෙක්ද හදවත අවංක කෙනෙක්ද? ඔබේ උත්තර විය යුත්තේ දෙකම ඇති කෙනෙක්. මොකද හදවත අවංක කෙනා අතේ සමර්ථතාවයක් ලබා ගත්තේ නැත්නම් රැදවල් කන්න වෙන්නේ ප්‍රේමය විතරයි. ප්‍රේමය කාල විතරක් ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා අපි හදවතේ අවංකකම අත්වල සමර්ථකම. දැන් මම strongly recommend කරනවා O level ඉවර වෙලා A level කරන්න බැරි නම් ඔබ NBQ course එකකට යන්න ඕන. ලංකාවේ NBQ courses හරිම හොඳයි. පිට රටත් රැකියාව ලබන්න පුළුවන් NBQ courses කරාම. ඒ වුණාට මම අනුබල දෙන්නේ නැහැ පිට රටට යන්න. දෙවියන් වහන්සේ අපිව රටක තියාගන්නේ මේ රටේ ඉඳගෙන දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ ලබන්න. කොහොමත් මේ කාලේ මේ පිට රටවල රැකියාව හරි අමාරුයි. ඉතින් ගොඩක් දැන් අවුරුදු 25ක් විතර තිස්සේ අපේ අම්මලව අපි පිට රටට අපනයනය කරලා මේ රියාල් ගෙන්නගෙන දිනාර් ගෙන්නගෙන බොහොම සෞතු ව්‍යාපාරයක් කරා. දැන් ඒ අම්මලා හරි අමාරු වෙලා ඉන්න මැද පෙරදික. මේකට එකඟ වෙන්න එපා. රටක සම්පත් රට තුල දිනු කිරීම තමයි ගෝඩ්ගේ අදහස. ඒකට අපි හැමෝටම හොඳ නිපුණතාවයක් ගෝඩ් දෙන්න කැමතියි. එහෙම අපි දිනු වෙන්නේ. ඉතා කෙටියෙන් මම ලංකාවේ පළවෙනියා වුණා 1970 A level විභාගයෙන්. එතකොට අපිට සබ්ජෙක්ට්ස් 4ක් තියෙනවා මෙඩිකල් ෆැකල්ටි එකට යන්න. බොටනි, zoo, physics, chemistry. ඒ කියන්නේ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව. ඒ 4. එතකොට මම ලංකාවේ A level එකකින් ප්‍රථමයා වුණා. ඊළඟට කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ හැම එක්සෑම් එකෙන්ම බැච් টপ. මම A level කරන කාලේ ගෝඩ්ව පිළිගත්තේ නැහැ. මම ඒතිස්ට් කෙනෙක්. ඉතින් යම් යම් සිද්ධි මාලාවක් තුලදී ඒ කියන්නේ ඒ කාලේ මම සම්පූර්ණයෙන්ම ඩාවින්ව තමයි විශ්වාස කරේ. නමුත් මට තේරුණා මගේ බුද්ධිය වැඩි වෙනකොට හදවත ඇකිලෙනවා වගේ. ඒ කියන්නේ
බුද්ධියයි හදවතයි අතර තියෙනවා ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික සම්බන්ධකම. පීඩනයයි ප්‍රෙෂර් එකයි වොලියුම් එකයි. පීඩනයයි පරිමාව වගේ. බයිල්ගි ලෝ එක වගේ. එතකොට මට තේරුණා මේ බුද්ධිය වැඩි වෙනකොට හදවත නොබුඩ්. ඒ තත්ත්වය තුලදී තමයි මට ගැලුම්කාර යහපත් ඉන්දිය රබ හම්බුනේ. ඉතින් මම ස්ට්‍රොන්ග්ලි රෙකමෙන්ඩ් කරනවා O level ඉවර වෙලා A level කරන්න බෑ කියලා හිතනවා නම් NBQ course එකකට යන්න ඕන. ඔබගේ ගෙදරට ළඟ NBQ center එකකට ගියාම ඒගොල්ලෝ හොඳ ඉන්ටර්විව් එකක් කරලා ඔබට හරියන ෆීල්ඩ් එකට ෆිට කරනවා. එහෙමයි ඒක NBQ සිස්ටම් එක හරි හොඳයි. ඒක පටන් ගත්තේ ප්‍රොෆෙසර් දයන්ත විජේසේකර මොරටු යුනිවර්සිටි එකේ ඉස්සර උපකුලපති. එයා බොහොම ගැඹුරු ක්‍රිස්තු භක්තිකයෙක්. බොහොම හොඳ දෙයක් එයා ලංකාවට දානය කළා තිබෙනවා. එතකොට A level කරලා රැකියාවකට යන්න ඉස්සෙල්ලා යුනිවර්සිටි යන්න බැරි වුණොත් ඔබ එතකොටත් NVQ course එකකට ගියා කි. ඒක අවුරුදු 5කින් ඔබට ඩිග්‍රී ලෙවල් course එකක් qualification එකක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මාස 6ක් ඒගොල්ලෝ lectures කරනවා. ඊළඟ මාස 6 තැනකට සම්බන්ධ කරනවා වෘත්තීය පුහුණුව සඳහා. වෘත්තීය පුහුණුව වෙනකොටම ඒගොල්ලෝ පඩියක් ගෙවනවා. ඒක ඉතා හොඳයි. ඊළඟට ආයෙත් මාස 6කට එනවා මේ ලෙක්චර්ස් කරනවා. ඒක ලෙවල් 2 එතකොට. එතකොට පඩිය ටිකක් පුහුණු වෙන ගමනත් පඩිය ටිකක් වැඩි වෙනවා. ඉතින් එහෙම තමයි ඔබ යම් වෘත්තියක නිපුණ වෙන්න ඕන. ඒ අතරතුර ස්වාමීන් වහන්සේගේ හොඳ සාක්ෂිකාරයෙක් වෙන්න ඕන. මොකද දාවිද් ගැන මොකද කිව්වේ? තමාගේ සිතේ සත්‍යතාවෙන් ඔවුන් පෝෂණය කළේ. තමාගේ අත්වල සමර්ථකමෙන් ඔවුන්ට මඟ පෙන්වීය. දැන් මම කතා කරලා තියෙනවා මිනිත්තු 45ක් කිට්ටු වෙන. සමහර අය පරක්කු වෙලා මං හිතන්නේ ජොයින් උනේ. දැන් මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි මේ අලංකාරය ගැන, රස විඳීම ගැන. Taste is best when time is right. ඉතින් විවාහය ගැන උනත්, ලිංගික රසය ගැන උනත් ඔබ කාලය එනතුරු ඉන්න ඕන. මොකද ඇඹුල් පළ කෑවොත් දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ. ඇඹුල් ඒව කන්න එපා. කලට පෙර කෑවොත් ඒක අකල් ඵලයක් වෙනවා. ඉතින් මේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ උත්තේජනය හැමතිස්සෙම ත්‍රාසය අත්හදා බැලීමට හේතු වෙනවා. එතකොට Snapchat, Instagram, social media, Snapchat එකේ පුළුවන් මූණ වෙනස් කරන්න, කර්බ්ස් වෙනස් කරන්න. ඉතින් අපි දන්නවා ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්නකොට පෝනෝග්‍රැෆි එනවා, කාම රූපණය එනවා. ගොඩාක් හොඳ නැති දේවල් ඩිජිටල් ස්ක්‍රීන් එක අපේ ජීවිතේට ගේනවා. දැන් ඔන්ලයින් ස්ටඩීස් කරන්නම වෙලා තියෙනවා මේ කාලේ. ඔන්ලයින් ස්ටඩීස් කරන ගමන් how to ඒකේ පික්සල් ආසාදනය ඇතිනවන්නේ කෙසේද කියලා මම ගොඩක් විද්වත් ලෙක්චර්ස් කරලා තියෙනවා. මගේ පොත් ටිකක් ගෙනත් දෙනවද මට? භාෂා දෙකෙන්ම. විද්වත් ලෙක්චර්ස් ගොඩක් කරලා තිබෙනවා. ක්ලිප්ස් ටිකක් බලන්න අවශ්‍යතාවයක් තිබුණත් ඉතින් තව දවසක අපි විද්වත් ලෙක්චර් එකක් කරමු ඕන. හැබැයි මගේ ගොඩක් ක්ලිප්ස් තිබෙනවා. මගේ ඇප් එකකිනුත් ගන්න පුළුවන්, YouTube එකකිනුත් ගන්න පුළුවන්. පික්සල් ස්ක්‍රීන් එකකින් වැඩ කරන විට මොළය මොට්ට නොවි බ්‍රිලියන්ට් ලෙස තියාගන්නේ කෙසේද කියලා. ඉතින් මේ ටික මම කිව්වේ මේවා තමයි පොත් සිලුපුර තර කෙරාර් ළමා සම්පත සුරකිමු. හැමතැනම සරසවි පොත් ශාලාවල මේක තිබෙනවා. අපේ ෆෝන් නම්බර් එකට WhatsApp එකක් එව්වොත් අපිට මේක ගන්න හැටි කියලා දෙන්නත් පුළුවන්. ළමා සම්පත සුරකිමු, ළමා විය සුරකිමු, වලදු right learning මේකත් ගන්න පුළුවන්. මේක ජීවදීප ඒ වලින් ඔබට ඩිජිටල් ස්ක්‍රීන් එක ගැන තව අර ජෙනසිස් පොත ගැනත් දෙනවද? ටැමිල් එකත්. ඉතින් රසය දරාගෙන සිටීම කලට පෙර ඒක කන්න ගියොත් ඒක දූෂණකමක් වෙනවා.
දේවචනේ කියනවා හැම කාන්තාවක් දැස සහෝදරියක් වගේ බලන්න කියලා. මේ අන්බුම් අලෙයිලම් ජීවේ ජවේ එළිය මේක ජෙනසිස් ෆස්ට් 10 chapters ගැන පාඩම් 40ක් තියෙනවා. මේක කරන්න ඕන බලන්න ඕන. එතකොට ඔබ කාලේ එනකම් පවිත්‍රතාවය රැකගෙන ඉන්න ඕන. පතිවත කන්‍යා භාවය පිරිමින්ටත් තියෙනවා කාන්තාවන්ටත් තියෙනවා. ඒ නිසා ලිංගික අත්දැකීම් වලට යන්න එපා. ඇඟ පේන ඇඳුම් අඳින්න එපා. විනයක් සම්මතයක් ඇතිව ඉන්න ඕන. ඇඟට තද වෙන ඇඳුම් ඇඳොත් පිරිමි ළමයින්ට බලන්නම හිතෙනවා. අනිත් එක මේ පපුවේ ඒවා මේවා ලියන්න එපා. මොකද පිරිමි ඒක බලනවාමයි. මොනවා හරි පපුව ලිව්වොත් තමාගේ පපුව දිහා බලන්න පිරිමින්ට හිතෙනවා. ඉතින් හැම නියම කලට පළ දෙන්න. ගීතාවලිය එකේ කියනවා දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නන්නා. දේව වචනය කියවීමෙන් අපි වායුගෝලයේ කැරකෙන දුෂ්ටයන්ගේ මන්ත්‍රණය නිෂ්ප්‍රභා කරනවා. ඊළඟට පෞකාරයන්ගේ මාර්ගය ඇඳිලා තියෙනවා. අපි දේව වචනය කියවීමෙන් පාදයට පහනක් සහ මාර්ගයට ආලෝකයක් අපිටත් අනිත් අයටත් පෙන්වා දෙනවා. ඊළඟට නිඳා කරන්නන්ගේ ආසන තියෙනවා. මම මේ කියන්නේ ගීතාවලිය 1. එතකොට ඒවා අපේ ජීවිතය අල්ලා ගන්න හදනවා. තරුණ ජීවිත අල්ලා ගන්න හදනවා. දැන් මං ළඟට එනවා අපේ එම්පැතික් ලර්නින් සෙන්ටර් එකට අවුරුදු 8 ළමයි ඇඩික්ට් වෙලා. අවුරුදු 5න් අඩු ළමයින්ව ස්ක්‍රීන් එකේ දැම්මොත් භාෂාව කතා කරන්න බැරුව හිර වෙනවා. ඉතින් ඒ වගේ ඒවා දෙමව්පියෝ නොකළ යුතුයි. ඉතින් කොහොම හරි මේ ඔය ටික මම කිව්වේ ස්වාමීන් වහන්සේ අපිට තබා තිබෙන උතුම්ම දීමනාව අපි උතුම් ලෙස ජීවත් වෙමු කියන එකට. ත්‍රිල් පෙරිල් වලට යන්න එපා. ත්‍රාසය සන්ත්‍රාසය අත්දකින්න යන්න තමයි හිතෙන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එක වැඩි වෙන තරමට. ඒ ඉතින් ඔබගේ කාමරේ පික්ස් මේ LED ලයිට්ස් වලින් කියවන්න එපා. හවස 6න් පස්සේ පික්සල් ස්ක්‍රීන් ඩිජිටල් ස්ක්‍රීන් අවම කරන්න. මොකද හවස 6ට මෙලටොනින් කියලා එකක් සෙක්‍රීට් වෙනවා. ස්‍රාවය වෙන අපේ මොලේ. ඉරු අවරට යෑම බලන්න ඕන. එතකොට මේ මෙලටොනින් ස්‍රාවය වෙලා රාත්‍රී තිස්සේ සුව නිින්දක් අපිට ලැබෙනවා. ඒ රෑ 11ට පස්සේ නිදාගත්තොත් නිින්ද බාධා වෙනවාමයි. නිදා ගන්න ඉස්සෙල්ලා පැය දෙකකට ඉස්සෙල්ලා ඩිජිටල් ස්ක්‍රීන් එක ප්ලීස් නවත්තන්න. නැත්තම් අපේ මොලේ මතක සටහන් ඒ පාඩම් කිරීමට අදාළයි කනෙක්ෂන් සම්බන්ධතා කොලේෂන් සාරාංශයක් ලෙස මොලේ එක තැන්පත් වීම රැට තමයි ඒවා වෙන්නේ. අපි ඩිජිටල් ස්ක්‍රීන් එක ගැහුවොත් එහෙම 6න් පස්සේ එන්න මොලේ ඒවා මේ පාඩම් කරපුවා කනෙක්ට් වෙන්නේ නැහැ. ඒක උදේ නැගිට්ටම මතක නැහැ. හෝම්වර්ක් කරාද නැද්ද කියලා දන්නේ නැහැ. ඉස්කෝලේ යන්න බයක් හිතෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් ඊළඟට මම කියන්න ඕන youth is beautiful. Best wonderful time. Youth is beautiful. Tarunya alankarayi. God gives the youthful beauty. දෙවි පියා තමයි අපිට තරුණයන්ට අලංකාර රූපශ්‍රිය දෙන්නේ. එම නිසා ඔබ තීරණය කරන්න දෙවිඳුන් දුන් රූපශ්‍රිය උතුම් ලෙස මම පාවිච්චි කරනවා. දූෂ්‍ය ලෙස මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පිටත අලංකාරය පමණක් නෙමෙයි චරිතයේ අලංකාරය නේ. චරිතයේ රූපශ්‍රිය. එතකොට ඔබ ආකර්ෂණීය විය යුත්තේ මැලවිලා යන්නේ නැති රූපශ්‍රියක් තිබෙනවා චරිතය තුළ. ඒකට ඔබ ආකර්ෂණය වෙන්න. එතකොට ඔබ ඩාවිඩ් ගොඩ්ගේ හීරෝ උනානේ. මේ අනිත් අයව හීරෝ කරන්න ෆෑන් ක්ලබ් එක දාන්න ඕනේ නැහැ. අනිත් අයට හුරේ දාන්න අර ගායකයාට මේ ගායකයාට ඔබ තමයි වීරයා. දෙවිය ගොඩ් දුන්න gift එක ඔබ ජීවත් වුණාම වීරයා ඔබයි. So don't become hero worshippers of others. වෙන අයව වීරයෝ කරගන්න එපා. God has a wonder for you. God තියෙනවා ඔබට විශිෂ්ට ආශ්චර්යයක් පුදුමයක් ඔබගේ ජීවිතේ God කැමති පුදුමයක් කරන්න. ඉතින් දානියෙල් 12:13 කියනවා අපි දෙවන් වහන්සේගේ අඹරේ තරු කරන්නයි දෙවන් වහන්සේගේ අදහස. We all are stars. අපි තමයි තරු. God ගේ තාරකා.
ඉතින් උන්වහන්සේ දෙන ප්‍රඥාවත් එක්ක ඔබ ඊට උතුම් තැනකට යන්න පුළුවන්. ඊළඟට කියනවා weight improve taste. කල් හොඳට අරගෙන රස බැලුවම රසය හොඳයි. ඒ නිසා විවාහයට ප්‍රථම ලිංගික සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම no dating. ඔබ ඉන්න ඕන දෙවියන් වහන්සේ දුන්නු God දුන්නු සහකාරී එනකම් ප්‍රවේශමෙන් බලාගෙන ඉන්න. අත්හදා බැලීම් කරාම තුවාල වෙනවා. දන්නවනේ කෙමිස්ට්‍රි ලැබ් එකේ අත්හදා බැලීම් කරාම පිච්චෙනවා. ජීවිතේ ලැබ් එකේ පිච්චුණු දේවල් සුව කරන්න හරිම අමාරුයි. Haste makes waste. හදිස්සිය නාස්තිය කරනවා. එක රාත්‍රියකින් ඔක්කොම බස් ස්ටොප් කරන එක හරි මෝඩ වෙලා. කවුරු හරි කිව්වොත් ඔබ මට ආදරය කරනවා නම් මාත් එක්ක නිදාගන්න කියලා no way. ආදරය කරන අය ඒවා ඉල්ලන්නේ නැහැ. මම කිව්වා you must be the hero, don't be fans of other people. අනිත් අයව අනුකරණය කරන්න යන්න එපා. ඉංග්‍රීසියෙන් කියන්නේ aping. අර වඳුරු කරන්නේ අනිත් අය කරන ඒවා. අපි වඳුරු නෙමෙයි. ඒ නිසා don't ape others, you got a better image. දෙවිපියා ඔබට දීලා තියෙන විශිෂ්ට උත්කෘෂ්ඨ ජීවිතයක්, destiny එකක්. අනිත් අය අනුකරණය කරන්න අවශ්‍ය නැත. ඔබගේ ශරීරය ඊටාම හොඳ අනාගතයක් සඳහා ඉතුරු කරගන්න. ඒක දයන් මානසික මාලිගාව. එතකොට අපි අපචාරයට ගියොත්, ඩ්‍රග්ස් වලට ගියොත් එන්න වින්දනය අඩු වෙනවා, ආයෝජනය වැඩි වෙනවා. ටික කාලයක් යනකොට කිසිම ප්‍රීතියක් එන්නේ නැහැ. ඒ නිසා ඒක පටන් ගන්න එපා. thrills එහෙමයි, ත්‍රාසයත් එහෙමයි. ත්‍රාසය කියලා දේවල් කරන්න ගියොත් එන්න බහනක දේවල් වැඩියෙන් කරන්න හිතෙනවා. So generate the glory within. ඔබ තුල දෙවියන් වහන්සේගේ මහිමය වැඩි වීම තමයි ජීවිතේ හරය.